අපි සාකච්ඡා කරපු බහුවර්ණ ප්‍රශ්න 25ට අදාළ ඊළඟට මන් දීලා තිබ්බ රචනා ප්‍රශ්න 71න් මම පළවෙනි ප්‍රශ්න 15ට තමයි පිළිතුරු සපයන්න කියලා කිව්වා. අපි ඒකේ උත්තර ටික තමයි සාකච්ඡා කරන්න යන්නේ. පළවෙනි එක අහනවා ආර්ථික විද්‍යාව අනිකුත් ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන ප්‍රධාන සාධක කවරේද? ඔක ඇත්තට අහලා තියෙන ආර්ථික විද්‍යාව සහ ස්වභාවික විද්‍යාවන් අතර තියෙන වෙනස. අපි දන්නවා ස්වභාවික විද්‍යාවන් ගණයට ගන්න අපි භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව වගේ විෂයන්. අපි දන්නවා එවැනි විෂයන් තුල අපිට නිශ්චිත ස්ථානයක, ඒ කියන්නේ රසායනාගාරයක ඉඳගෙන සාධක පාලනයකට ලක් කරමින් අත්දැක බැලීම් සිදු කරමින් පරීක්ෂණ කරන්න පුළුවන්. හැබැයි ආර්ථික විද්‍යාව මිනිස්සුන්ගේ හැසිරීම් රටා ගැන අධ්‍යයනය කරන නිසා අපිට එහෙම නිශ්චිත ස්ථානයක ඉඳගෙන සාධක පාලනයකට ලක් කරමින් අත්දැක බැලීම් කරමින් පරීක්ෂණ කරන්න බෑ. ඒ වගේම ආර්ථික විද්‍යාව අපි කිව්වා මිනිස් හැසිරීම් රටාව ගැන අධ්‍යයනය කරනවා. ඒ වගේම මිනිස් හැසිරීම්, කාලය, ප්‍රදේශය, සමාජ පරිසරය වැනි සාධක කෙරෙහි සංවේදී වන නිසා බැවින් ස්වභාවික විද්‍යාවන්හිදී එළඹෙන ආකාරයට අපිට දැඩි ස්වරූපයේ න්‍යායන් ආර්ථික විද්‍යාව තුළ ගොඩනගන්න බෑ. කියන්නේ මිනිස්සුන්ගේ හැසිරීම, කාලය, ප්‍රදේශය, සංස්කෘතිය, සමාජය වැනි සාධක මත වෙනස් වෙනවා, සංවේදී වෙනවා. සා කවදාවත් අපිට අර ස්වභාවික විද්‍යාවන් වල වගේ ආර්ථික විද්‍යාවේ දැඩි න්‍යායන් නිගමනයන් වලට එළඹෙන්න අපහසුයි. right. ඊළඟ අහනවා ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනයට ලක්වන ආර්ථික පැතිකඩ යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? ආර්ථික විද්‍යාව තුළ ප්‍රධාන වශයෙන් මිනිස්සුන්ගේ ප්‍රධාන හැසිරීම් රටා තුනක් ගැන තමයි අධ්‍යයනය කරන්නේ. ඔගොල්ලෝ අහලා තියෙන අපි කියන ආර්ථිකයේ ක්‍රියාකාරකම් තියෙන තුනයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජන. ඔය කියන ප්‍රතිකඩයන් තුන සම්බන්ධ මිනිස් හැසිරීම් රටා ගැන තමයි අපි ආර්ථික විද්‍යාව තුළ අධ්‍යයනය කරන්නේ. right. දැන් අපි යනවා ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයට. ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම දක්වන්න. කවුරු කෙනෙක් කියවත් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න මොනවටද ඕගොල්ලෝ? ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තාම තියෙන වාසිය මොකක්ද? ආර්ථික විද්‍යාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? එකක් තමයි සාර්ථක පුරවැසියෙක් ලෙස කටයුතු කරන්න අපිට වැදගත් වෙනවා. රටක ජීවත් වෙන මිනිස්සෙකුට ආර්ථිකය සම්බන්ධ වෙනස් වීම පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් එයාගේ ජීවන තත්ත්වය සහ ජීවන රටාව පවත්වාගෙන යන්න ලේසියි. එතන විශේෂයෙන්ම ලෝකේ ඕනම තැනක රාජ්‍ය පාලනයට ආර්ථික විද්‍යාව වැදගත් වෙනවා. ලංකාවේ වුණත් ආණ්ඩුව අපි කොච්චර බලයට පත් කරගත්තත් ඒවට අවශ්‍ය කරන උපදේශාත්මක සේවා සපයන්නේ අපි දන්නවා මහ බැංකුව ප්‍රමුඛ ආර්ථික විද්‍යාව සම්බන්ධ දැනුමක් තියෙන පුද්ගලයන් කටයුතු කරන ආයතන. රාජ්‍ය පාලනය සඳහා ආර්ථික විද්‍යාව වැදගත්. ඊළඟ පාසල් ශිෂ්‍යය හැටියට ඕගොල්ලන්ට තාර්කික ලෙස තීරණ ගන්න ආර්ථික විද්‍යාව වැදගත් වෙනවා. අනිකුත් විෂය ධාරාවන් හදාරන අයට වඩා ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍යයින් යම්කිසි ගැටලුවක් දිහා බලන්නේ තර්කානුකූලව. එනකොට තමන්ගේ ජීවිතය තුළ ගොඩනගෙන ගැටලු සහගත තැන් තාර්කිකව විසඳ ගන්න මේ විෂය ධාරාව උදව් කරනවා. ඒ වගේම ආයෝජකයන්ට, පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයන්ට කාර්යක්ෂම ලෙස එදිනෙදා තීරණ අරගන්න
ආර්ථික විද්‍යා විෂය දැනුම වැදගත්කමක් දක්වන. ඒ වගේම ආර්ථිකය තුළ සිදුවන්නා වූ විවිධ වෙනස්කම් පිළිබඳ හොඳින් තේරුම් ගන්න අපිට ආර්ථික විද්‍යා විෂය වැදගත්. දැන් COVID-19 වගේ වසංගතයක් ඇවිල්ලා තියෙන කාලයක ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් රට ඇතුලේ සිදුවන ආර්ථික විපර්යාසයන් පිළිබඳ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත අය සහ ඉගෙන ගන්න අයට අනිත් අයට වඩා හොඳ අවබෝධයක් තියෙනවා. සහ ඒගොල්ලෝ සාර්ථකව මේ කාලේ ආර්ථිකය කොච්චර කඩා වැටුණත් Tamanගේ ආර්ථිකය ශක්තිමත්ව තියාගෙන යන්න හැකියාව අරගෙන තියෙනවා. අහනවා සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්වාර්ථික විද්‍යාව උදාහරණ සහිතව පැහැදිලි කරන්න. අපි ඉගෙනගෙන තියෙනවා ආර්ථික විද්‍යාව කියන විෂය කොටස් දෙකයි. එකක් සූක්ෂම ආර්ථික විද්‍යාව, අනිත් එක සාර්වාර්ථික විද්‍යාව හේවත් සමාහාර ආර්ථික විද්‍යාව. මොකද සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ? ආර්ථිකයක් ගොඩනැගිලා තියෙන ආර්ථිකයක් තුල තියෙන හරිද එක් ආර්ථික විචල්යන් පිළිබඳ, ඒ කියන්නේ කුඩා ඒකක පිළිබඳ වෙන් වශයෙන් ගෙන අධ්‍යයනය කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාවයි. ඒ කියන්නේ ආර්ථිකයක් ගොඩනැගිලා තියෙන එක එක අංශ, ආයතන, පුද්ගලයන් වැනි ආර්ථික විචල්යන් වෙන වෙනම අරගෙන අපි අධ්‍යයනය කරනවා නම් ඒක අපි සලකනවා සූක්ෂම ආර්ථික විද්‍යාව ලෙස. ඒතර සූක්ෂම ආර්ථික විද්‍යාවට අපි උදාහරණ ගත්තොත් ආයතනයක නිෂ්පාදන පිරිවැය, හිඟකම, ආවස්තික පිරිවැය, තේරීම පිළිබඳ සංකල්ප සියල්ලක්ම සූක්ෂම ආර්ථික විද්‍යාව ගණයට යනවා. සාර්වාර්ථික විද්‍යාව කියලා කියන්නේ සාර්වාර්ථික විද්‍යාවවත් සමාහාර ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය කිරීම. මුළු ආර්ථිකයේම ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය කරනවා නම් ඒක සාර්වාර්ථික විද්‍යාව. අපි ඉගෙන ගන්නේ ඔය උද්දමනය, විරකියාව, ආර්ථික වර්ධනය, ආර්ථික පරිහානිය එවැනි ආර්ථික විද්‍යා සංකල්පයන් අයිති වෙන්නේ මෙන්න මේ සූක්ෂම සාර්වාර්ථික විද්‍යාව කියන කොටස. අපි ඊළඟට යනවා පස්වෙනියට. අවශ්‍යතා සහ උවමනා. මේ දෙක සංකල්ප දෙකක් ලෙස වර්තමාන ආර්ථික විද්‍යාවේ සැලකෙනවා. මොනවද අවශ්‍යතා සහ උවමනා කියන සංකල්ප දෙක පැහැදිලි කරන්න කියලා කියන්නේ. අපිට කියන අවශ්‍යතාවයක් කියලා කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලිකම දේවල්. මිනිස්සුන්ට ජීවත් වීමට අවශ්‍ය කරන මූලිකම දේ අපි ආර්ථික විද්‍යාවේ අවශ්‍යතා ලෙස සැලකනවා. මේ අවශ්‍යතා ජීව විද්‍යාත්මකයි. කියන උප්පත්තිය හා සමග බැඳී පවතී. හරිද? ඒ වගේම අවශ්‍යතා කියන එක මිනිස්සුන්ට සීමිතයි, ඒ වගේම පොදුයි. අපි හැම කෙනාටම අවශ්‍යතා පොදුයි. උදාහරණ ගන්නකෝ. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස. අන්න හැම කෙනෙකුටම පොදුයි. ආගමක්, කුලයක්, ජාතියක් නැහැ. ඒ වගේම සීමා සහිතයි. ඒ වගේම කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි උවමනා කියලා කියන්නේ අවශ්‍යතා ඉටු කර ගැනීමට භාවිතා කරන විවිධ ස්වරූපයක්. ඒතර උවමනාවල තියෙන විශේෂත්වය තමයි සාම්ප්‍රදායන්, සිරිත් විරිත් හා සංස්කෘතිය ආදිය මත උවමනාවන් වෙනස් වෙයි. නේද? ලංකාවේ මිනිස්සු කන බොන විදිය නෙමෙයි ඉන්දියාවේ අය කන. හැබැයි දෙගොල්ලන්ටම ආහාර කියන අවශ්‍යතාවය පැනනයි.
ලංකාවේ ඇතුළත වුණා සංස්කෘතිය දැන් බෞද්ධ අය ජීවත් වෙන පරිසරයක් තුළ මස් මාළු වගේ දේවල් පරිහරණය අඩුයි. හැබැයි කතෝලික මුස්ලිම් වගේ අය ගත්තොත් මස් මාළු පරිහරණය වැඩි. හින්දු වගේ අය ගත්තොත් ඒගොල්ලෝ මස් මාළු පරිහරණය කරන්නෙම නැහැ ආහාර සඳහා. එහෙනම් අපි දන්නවා උවමනා කියන එක එහෙනම් විවිධත්වයක් අරගන්න. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. විශේෂම දේ උවමනාවන් තමයි අසීමිත වෙන්නේ. ඒ වගේම උවමනා කාලයත් සමග වෙනස් වෙනවා. දැන් ඇඳුම් ගලන්න ආදි කාලේ මිනිස්සු ඇඳුම් නැතුව හිටියා. ඊට පස්සේ කොලාතු වෙල්ලගෙන හිටියා. අද වෙනකොට අපි කාලයත් සමග අපේ ඇඳුම් මෝස්තර වෙනස් කරනවා. එහෙනම් මතක තියාගන්න උවමනා කාලයත් සමග වෙනස් වීමකට ලක් වෙනවා. right. ඊළඟට අපි යනවා 6 වෙනි ප්‍රශ්නේ. මොකද 6 වෙනි ප්‍රශ්نين අපෙන් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරා ගන්නා භාණ්ඩ නම් කොට පැහැදිලි කරන්න. ආර්ථික විද්‍යාවට අනුව මිනිස් අවශ්‍යතා සහ උවමනා සම්පූර්ණ කරගන්න භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට කඩනවා. එකක් තමයි ආර්ථික නොවන භාණ්ඩ. අනිත් එක තමයි ආර්ථික භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ වලට අපි නොමිල භාණ්ඩ කියලාත් කියනවා. පිරිවැය රහිත භාණ්ඩ කියලාත් කියනවා. ස්වභාවික භාණ්ඩ කියලාත් කියනවා. මොනවද මේ ආර්ථික නොවන භාණ්ඩයක් කියන්නේ? මිනිස්සුන්ගේ උවමනාවන් සම්පූර්ණ කරන්න සමත් වෙන. මිනිස්සුන්ගේ උවමනාවක් සම්පූර්ණ කරන්න සමත් වෙන සැපයුමක් ඇති විට අසීමිත ලෙස ලබාගත හැකි. හරිද? අපි කියන ශූන්‍ය මිලකදී වුණත් අසීමිත ලෙස සැපයුමක් දකින්න පුළුවන්. සම්පත් පිරිවැයක් සහ ආවස්තික පිරිවැයක් දකින්නට නොමැති භාණ්ඩ. කියන්නේ මේ භාණ්ඩ අත්පත් කර ගැනීමේදී ආවස්තික පිරිවැයක් ගොඩනගින්නේ. උදාහරණ හිරු එළිය, වාතය, වර්ෂා ජලය ආදී දේවල්. ආර්ථික නොවන භාණ්ඩයක ප්‍රධාන සැපයුම්කරු බවට පත් වෙන්නේ ස්වභාව ධර්ම. මිනිසාගේ තීරණයකින් තොරව තමයි මේ භාණ්ඩ බීවේ. ඊළඟ භාණ්ඩ වෙන්නේ ආර්ථික භාණ්ඩ. මේකේ අනිත් පැත්ත. මිනිස්සුන්ගේ උවමනාවක් සම්පූර්ණ කරන්න සමත් වෙන සීමා සහිත සැපයුමක් දකින්න තියෙන සම්පත් පිරිවැයක් සහ ආවස්තික පිරිවැයක් දකින්නට ලැබෙන භාණ්ඩ. එහෙනම් ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ. මිනිස්සුන්ගේ තීරණයක් මත තමයි මෙවැනි භාණ්ඩ හා සේවා බීවේ. එහෙනම් උදාහරණ අපිට ගත හැකි අපි පාවිච්චි කරන පොත, පෑන, පැන්සල වගේ දේවල් ගත්තොත් ඒ සියල්ල අපි සලකන්නේ මොන භාණ්ඩ ගණයටද? ආර්ථික භාණ්ඩ ගණය. right. දැන් අපි යනවා 7 වෙනි ප්‍රශ්නයට. 7. සම්පත් ස්වරූප දෙකකි. ඒවා නම් ඒවා පැහැදිලි කරන්න. සම්පත්වල ස්වරූප දෙකක් තියෙනවලු. ඒවා නම් කොට පැහැදිලි කරන්න කියලා අපි ගමුකෝ. මොනවද සම්පත්වල ස්වරූප දෙක? ආයෙනම් මතක තියාගන්න සම්පත් ස්වරූප දෙකකට කැඩෙනවා. එකක් ආර්ථික සම්පත්. විභාගෙදී අහයි. දෙක ආර්ථික නොවන සම්පත්. එක ආර්ථික සම්පත්, දෙක ආර්ථික නොවන සම්පත්. මොනවද ආර්ථික සම්පත් කියන්නේ? ආර්ථික සම්පත් කියලා කියන්නේ සමාජයක තියෙන අසීමිත උවමනාවන් වලට සාපේක්ෂව සීමා සහිත සැපයුමක් පවතින, ඒ කියන්නේ හිඟකමක් සහිත සම්පත්. අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සීමා සහිත සැපයුමක් තියෙන
ඒ කියන්නේ හිඟකමක් තියෙන සම්පත් තමයි ආර්ථික සම්පත් කියලා කියන්නේ. එතකොට හිඟකමක් තියෙන නිසාම ආර්ථික සම්පත් වල තියෙන ලක්ෂණයක් තමයි ඒවයේ ආවස්තික පිරිවැයක් දකින්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මූලිකම ලක්ෂණේ හිඟකමක් සහිත සම්පත්. ආර්ථික නොවන සම්පත් කියන්නේ ස්වභාව ධර්මය විසින් නොමිලේ ලබා දෙන සම්පත්. කියන්නේ මොනම විදිහකින්වත් ආවස්තික පිරිවැයක් දකින්න නැති සම්පත්. සුවිශේෂ ලක්ෂණය ආර්ථික නොවන සම්පත් වල හිඟකමක් දකින්න නැහැ. කියන්නේ හිඟකමක් රහිත සම්පත් අපි ආර්ථික නොවන සම්පත් ගණයට ගන්න. right. ඊළඟට අපි යනවා 8 වෙනි ප්‍රශ්නය. ස්වභාවික සම්පත් යන්න පැහැදිලි කර ස්වභාවික සම්පත් වර්ග කළ හැකි ආකාරය දක්වන්න. මොනවද ස්වභාවික සම්පත් කියලා කියන්නේ? රටක නිෂ්පාදන ක්‍රියාවලියට අපි දායක කරගන්න, ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න ස්වභාව ධර්මයාගෙන් ලැබිලා තියෙන සම්පත් වලට තමයි අපි මෙන්න මේ ස්වභාවික සම්පත් කියලා කියන්නේ. නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගන්නා ස්වභාව ධර්මයාගෙන් ලැබුණු සම්පත්. උදාහරණ හිරුවෙලිය, වාතය, වර්ෂා ජලය වගේ සම්පත්. දැන් ටක් දාලා දන්නවා ස්වභාවික සම්පත් වල වර්ග දෙක මොකක්ද? එකක් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් හෙවත් සජීවී සම්පත්. අනිත් එක ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් හෙවත් අජීවී සම්පත්. මොනවද ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියන්නේ? සමහර ස්වභාවික සම්පත් තියෙනවා ඒවා භාවිතයට ගැනීමත් සමග විනාශයට පත් වෙන්නේ නැහැ. භාවිතයට ගැනීමත් සමග මුළුමනින්ම අවසානයකට ලක් වෙන්නේ නැහැ. භාවිතයට ගන්නකොට විනාශ වෙනවා. හැබැයි ඒවා නැවත ප්‍රතිජනනය කරගන්න පුළුවන් ස්වභාවික සම්පත්. ප්‍රතිජනනය කරගන්නවා කියන්නේ නැවත නැවත ගොඩනගා ගන්න පුළුවන් ස්වභාවික සම්පත්. උදාහරණ මත්ස්‍ය සම්පත, වනාන්තර ආදී. සමහර ස්වභාවික සම්පත් තියෙනවා ඒවා භාවිතයත් සමග මුළුමනින්ම ලෝකයට අහිමි වෙලා යන. කියන්නේ ෂය වෙලාම යන. ඒ කියන්නේ භාවිතයත් සමග විනාශයටම පත් වෙලා යන. ඒවා කාටවත් නැවත ගොඩනගා ගන්න බෑ. අන්න එවැනි ස්වභාවික සම්පත් වලට කියනවා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. උදාහරණ ගල් ලඟුරු, යපස්, මිනිරන්, khනිජ තෙල් ආදී සම්පත්. right. දැන් අපි යනවා 9 වෙනි ප්‍රශ්නේ. ස්වභාවික සම්පත් අසීමිත ලෙස භාවිතයත් සමග මිනිසා මේ වන විට මුහුණ දී ඇති ගැටලු කිහිපයක් පෙන්වනවා. මිනිස්සු පුරුදු වෙලා තියෙනවා අද වෙනකොට ඉවක් බවක් නැතුව මේ කියන ස්වභාවික සම්පත් පරිහරණය කරා. අපි ඕකට කියන අධිපරිභෝජනය. අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පරිභෝජනය කරන්න පෙළඹිලා තියෙනවා. එහෙම ස්වභාවික සම්පත් අසීමිත ලෙස භාවිතයට ගැනීමෙන් මේ වෙනකොට මිනිස්සු මුහුණ දීලා තියෙන ගැටලු සහගත තත්ත්වයන් කීපයක්. මොකක්ද එක්ක? ස්වභාවික උපද්‍රව වැඩි වෙලා තියෙනවා. ගම් වතුර නායම් වගේ දේවල්. බලන්න ඊයේ පෙරේදාත් යන්තම් වැස්සත් කොහේ හරි පළාතක නාය ගිහිල්ලා මිනිස්සුන්ට අනතුරක් වෙනවා. අපි ඉන්න ප්‍රදේශවල අද සෑහෙන ප්‍රමාණයක් ගොඩබිම් වතුරෙන් යට වෙනවා. ඒ මිනිස්සු ස්වභාවික සම්පත් අනිසි පරිභෝජනයකට ගත්ත නිසා. ඒකට වායුගෝලීය උණුසුම ඉහළ යා. අද බලන්න නාගරික ප්‍රදේශවල
දවල්ට නෙමේ රැටත් අපිට ෆෑන් එකක් නැතුව නිදා ගන්නවත් බෑ. ඒ තරම් වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ ගිහිලා තියෙනවා. මිනිස්සු ඉවක් බවක් නැතුව ස්වභාවික සම්පත් විනාශ කිරීම නිසා. ඊට ඕසෝන් ස්තරය සිදුරු වීම. අද ඕසෝන් ස්තරයේ සිදුරු වීමත් එක්ක ලෝකයේ අද පිළි අරන් තියෙනවා හැමේ ඇතිවන පිළිකා තත්වයන් මිනිස්සුන්ට තවත් විවිධ වූ රෝගයන් ඇති වෙනවා කියන එක අද විද්‍යාත්මකවත් පිළි අරගෙන තියෙනවා. හේතුව මිනිස්සු ස්වභාවික සම්පත් අධිපරිභෝජනයකට ලක් කිරීම. ඊළඟට ජලහිඟයටත් මූලික හේතුවක් මේ. ලෝකේ අපි දන්නවා 5න් 4ක් විතර තියෙන්නේ වතුර. හැබැයි ඒකෙන් පරිභෝජනයට ගන්න පුළුවන් පිරිසිදු වතුර තියෙන 101යි. අද ඒ 101ත් මිනිස්සු විශාල වශයෙන් අඩු කරගෙන නුදුරු අනාගතයේ පිරිසිදු පානීය ජලය කියන එක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා මිනිස්සුන්ට. තමන්ගේ දිනදා ජීවිතයට පිරිසිදු පානීය ජලය හොයාගන්න විදියක් නැතුව යනවා. ඔය තමයි ස්වභාවික සම්පත් අසීමිත ලෙස පරිහරණයෙන් අද වෙනකොට මිනිස්සු අත්පත් කරගෙන තියෙන හානි බවට පත් වෙලා තියෙනවා. 10 වෙනි ප්‍රශ්න ටික ලේසි එකක්. නිෂ්පාදන සාධක මොනවා? ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන නිෂ්පාදන සාධක සම්පත් 4ක් තියෙන විත්තිය තමයි හඳුනගන්නේ. තාමත් ආර්ථික විද්‍යාවේ සලකන්නේ නිෂ්පාදන සාධකයන් පවතින්නේ 4ක් කියන එක විතරයි. මොනවාද 4? ව්‍යවසායකත්වය, භූමිය, ශ්‍රමය සහ ප්‍රාග්ධන. මොනවාද? ව්‍යවසායකත්වය, භූමිය, ශ්‍රමය සහ ප්‍රාග්ධන. right. බාන 11 වෙනි ප්‍රශ්නේ. අපි යන 11. 11 වෙනි ප්‍රශ්නේ. භූමිය නැමැති නිෂ්පාදන සාධකය පැහැදිලි කර එහි ලක්ෂණ දක්වයි. භූමිය කියන නිෂ්පාදන සාධකය ගත්තාම සාමාන්‍ය විවහාර භාෂාවෙන් නම් භූමිය කියන්නේ අපි මහ පොළොවට. හැබැයි ආර්ථික විද්‍යාවේ අපි භූමිය ලෙස සලකන්නේ යම්කිසි ආර්ථිකයකට ස්වභාව ධර්මයා විසින් දායාද කරලා තියෙන ඵලදායීතාවයෙන් යුක්ත නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් සියලුම ස්වභාවික සම්පත්. එන ස්වභාව ධර්මයාගේ දායාදයක් ලෙස ලැබිලා තියෙන ඵලදායීතාවයෙන් යුක්ත නිෂ්පාදනයට යොදාගත හැකි සියලු ස්වභාවික සම්පත් අපි භූමිය ගණයට ගන්න. ඇලදොල ගංගා නේද සාගරය ඒ ආදී සියල්ල. මොනවද භූමිය නැමැති නිෂ්පාදන සාධකයේ තියෙන ලක්ෂණ? අංක 1 මේක ස්වභාව ධර්මයාගේ දායාදය. ස්වභාව ධර්මය තමයි දීලා තියෙන්නේ. අංක 2 සැපයුම අනම්‍යයි. මේක සැපයුම් කරුවාවිල ස්වභාව ධර්ම. 3 සංචලතාවයෙන් යුක්ත නොවි. ස්වභාවික සම්පත් අපිට වමනා විදියට හෙට මෙහෙට ගෙනියන්න බෑ. සංචලනය කරන්න බෑ. ස්වභාව ධර්මය දුන්නු තැන තමයි ස්වභාවික සම්පත් ටික පවතින්නේ. ඵලදායීතාව වර්ධනය කළ හැකි වේ. 4 වෙනි ලක්ෂණය. ස්වභාවික සම්පත් වල ඵලදා වැඩි කරනවා. දැන් භූමියේ ඵලදාව අපි වැඩි කරගන්නේ පොහොර කෘමිනාශක ආදී යොදලා. ඒක විශේෂත්වය ඒකාකාරී නෑ. ස්වභාව ධර්මය දීලා තියෙන ස්වභාවික සම්පත් පුතේ විවිධයි. නේද? ගඟ එක විදියක්, මුහුද තව විදියක්, කැලදොල ගංගා තව විදියක්. ඊළඟට භූමිය නැමැති නිෂ්පාදන සාධකයට කරනු ලබන ගෙවීම අපි සලකන්නේ බදු කුලිය වශයෙන්. ඒ කියන්නේ ස්වභාවික සම්පත් වල අයිතිකරුවන් එම ස්වභාවික සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවීම වෙනුවෙන් ඔවුනට ලැබෙන ප්‍රතිලාභය අපි සලකනවා බදු කුලිය ලෙස. right. දැන් අපි යනවා 12 වෙනි ප්‍රශ්නේ. ශ්‍රමය යන්න පැහැදිලි කර එහි ලක්ෂණ දක්වන්න. දැන්
ශ්‍රමයයි කිව්වාම අපි හිතනවානේ මිනිස්සු ඇඟපත වෙහෙසලා වැඩ කරන එක විතරයි කියලා ශ්‍රමය. නෑ. ඇත්තටම ආර්ථික විද්‍යාවේදී කියනවා ශ්‍රමය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකට පුද්ගලයෙක් කය හෝ මනස වෙහෙසා දක්වන දායකත්වය. කය වෙහෙසන කම්කරුවා ගොවියා රටේ ආර්ථික ක්‍රියාවලියට දායක කරන්නේ ශ්‍රමය. ඒ වගේම මනස වෙහෙසන ගුරුවරයා, වෛද්‍යවරයා, සංගීතඥයාත් ඒ රටේ නිෂ්පාදනයට දායක කරන්නේ තමන්ගේ ශ්‍රමය. ඉතා පැහැදිලිව කියනවා ශ්‍රමය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට කය හෝ මනස වෙහෙසා දක්වන දායකත්වය. මොනවද ශ්‍රමය නැමැති නිෂ්පාදන සාධකයේ ලක්ෂණ? සජීවී සාධකයක්. මේක මිනිස්සු තුලනේ ගොඩනගන්නේ. එන අපිට දකින්න පුළුවන්. සංචලනය කළ හැකි වීම. මිනිස් ශ්‍රමය එක් නිෂ්පාදන කටයුත්තක ඉඳලා තවත් කටයුත්තකට පහසුවෙන් මාරු කරන්න අපිට පුළුවන්. සමජාතිය නොවි. මිනිස්සු එක වගේ නෙමෙයි. නේද? එක එක පුද්ගලයාට වැඩ කරන්න තියෙන හැකියාව විවිධයි. තීරණ ගැනීම හා සංවිධානය වීමට හැකි වීම. ඔය සාධක සම්පත් අතරින් තීරණ ගන්න පුළුවන්, සංවිධාන කටයුතු කරන්න පුළුවන් ශ්‍රමයට පමණයි. එතකොට ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභය තමයි වැටුප. ශ්‍රමය නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවීම වෙනුවෙන් එහි අයිතිකරුවන්ට ගෙවන ප්‍රතිලාභය අපි සලකනවා වැටුප වශයෙන්. ඒ වගේම විශේෂත්වය අධ්‍යාපනය, පුහුණුව, පළපුරුද්ද ආදිය තුලින් ශ්‍රමයේ ඵලදායීතාව වර්ධනය කරගන්න හැකියාවක් තියෙනවා. right. දැන් යනවා 13 වෙනි ප්‍රශ්නේ. ශ්‍රම සම්පතෙහි ප්‍රමාණය තීරණය කරන සාධක මොනවා? මෙතන තීරණය කරන සාධක මොනවා? ශ්‍රම සම්පතේ ප්‍රමාණය රටක තීරණය වෙනවා ජනගහන ප්‍රමාණය හා වයස් විවහාර. ඉන්දියාවේ කෝටි 125ක් ජනගහන. ලංකාවේ 2 කෝටි 20 ලක්ෂයක්. එහෙනම් ලංකාවට වඩා ඉන්දියාවේ ශ්‍රම සම්පත වැඩි. චීනේ කෝටි 140ක්. ඒගොල්ලන්ගේ ශ්‍රම සම්පත ඉන්දියාවටත් වඩා වැඩි. සිංගප්පූරු ජනගහනය අපිට වඩා අඩුයි. එනක ඒගොල්ලන්ගේ ශ්‍රම සම්පත අපටත් වඩා අඩුයි. ඒ වගේම ජනසංඛ්‍යාවේ සෞඛ්‍ය තත්ත්වය. ශ්‍රමය තීරණය වෙන ප්‍රධාන සාධකයක් ශ්‍රමිකයාගේ සෞඛ්‍ය තත්ත්වය. දැන් ඒකනේ දකුණු ආසියානු කලාපී රටවල මිනිස්සුන්ගේ ශක්තිමත්භාවයේ සෞඛ්‍ය තත්ත්වය අඩු නිසා ඒගොල්ලන්ගේ ගොඩක් වෙලාවට ශ්‍රමයේ දායකත්වයේ අඩුවක් දකින්න අපි ගොඩක් වෙලාවට. ඊට මිනිස්සුන්ගේ අධ්‍යාපනික මට්ටම හා නිපුණත්වය. ඒ කියන්නේ ඕනම රටක රජයක් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නේ. ඉගෙනගත්ත දැනුම තියෙන පළපුරුද්ද තියෙන මිනිස්සු ඉන්න රටක ශ්‍රම සම්පතේ ඵලදාව ඉහළ යනවා. ප්‍රමාණෙත් වැඩි වෙනවා. 14 වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන සාධකයක් ලෙස ප්‍රාක්තනය යන්න පැහැදිලි කර එහි ලක්ෂණ දක්වා. ප්‍රාක්තනය කියන්නේ මිනිසා විසින් ගොඩනගා ගන්නා ලද නිෂ්පාදන ක්‍රියාවලියට උදව් කරන මූර්තවත්කම්. රටක නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගන්න මිනිසා විසින් නිර්මාණය කරන ලද මූර්තවත්කම් වලට තමයි අපි ප්‍රාක්‍ධනයයි කියලා කියන්නේ. උදාහරණ කම්හල්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ ආදී. මොනවද නිෂ්පාදන සාධකයක් ලෙස ප්‍රාක්‍ධනයේ තියෙන ලක්ෂණය? ඵලදායීතාවයෙන් යුක්තයි. මිනිස්සුන්ගේ ශ්‍රමය යොදාගෙන ලබා ගන්න නිමවුම් ප්‍රමාණයට වඩා
වැඩි නිමවුමක් ගන්න පුළුවන් යන්ත්‍රයක් භාවිතා කරා. මොකද මිනිස්සුන්ට වැඩ කරගෙන යනකොට වෙහෙසක් දැනෙනවා. දැන් මට මෙහෙම උගන්නගෙන යනකොට වෙහෙසක් දැනෙනවා. ඒතකොට මගේ පළදාව අඩු වෙනවා. හැබැයි යන්ත්‍රයකට කවදාවත් වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඒක නිසා යන්ත්‍රයක පළදාව අඩු වෙන්නේ නැහැ. මම වෙනුවට මේ පේපර් එක සාකච්ඡා කරන්න රොබෝ කෙනෙක් දෙවුවා නම් එයා පැය 24ම හරි පේපර් සාකච්ඡා කරයි. එයාගේ පළදාව මට වඩා ඉහළයි. හරිද? මේක මිනිසාගේ නිර්මාණය. මිනිස්සු හිතලා ගොඩනගපු දෙයක් තමයි ප්‍රාක්තන භාණ්ඩ කියලා කියන්නේ. නැත්නම් ප්‍රාක්‍තනය කියලා කියන්නේ. ඒ වගේම ප්‍රාක්‍තනයේ තියෙන ලක්ෂණයක් තමයි මේක නිෂ්පාදනයට දිගින් දිගට දායක කරගන්නකොට ප්‍රාක්‍තන වත්කම් ෂය වීමකට ලක් වෙනවා. හැබැයි ෂය වුණාට ඒවා නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. තව ලක්ෂණයක් තමයි ප්‍රාක්‍තන වත්කම් අපිට නැවත නැවත නිෂ්පාදනයට දායක කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ ජීවිත කාලයක් මුළුල්ලේ අයිතිකරුට ප්‍රතිලාභ සපයයි ප්‍රාක්‍තන භාණ්ඩ. ජීවිත කාලයක් මුළුල්ලේ ප්‍රතිලාභ සපය. නැවත නැවත නිෂ්පාදනයට භාවිතා කරන්න පුළුවන්. දැන් ප්‍රාක්‍තනයේ නැමැති නිෂ්පාදන සාධකය නිෂ්පාදන ක්‍රියාවලියට යොදවනකොට ඒකට ලැබෙන ප්‍රතිලාභයට අපි කියනවා පොලියයි කියලා. හරිද? පොලියයි කියලා සඳහන් කරනවා. right. ඊළඟට ඔතන කියනවා 15 වෙනි ප්‍රශ්නය. අපි ප්‍රශ්න 15යි ලියන්න කිව්ව අවසාන ප්‍රශ්නය. ප්‍රාක්‍තනයේ විවිධ ස්වරූප කෙටියෙන් පැහැදිලි කරා. අපි එක ගන්නවා ස්ථාවර ප්‍රාක්‍තනය හෙවත් මූර්ත ප්‍රාක්‍තනය හෙවත් භෞතික ප්‍රාක්‍තනය. ස්ථාවර ප්‍රාක්‍තනය හෙවත් මූර්ත ප්‍රාක්‍තනය හෙවත් හරිද භෞතික ප්‍රාක්‍තනය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට අඛණ්ඩව යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ දිගින් දිගටම යොදවන්න පුළුවන්. කල්පවතින ප්‍රාක්‍තන භාණ්ඩ. උදාහරණ කර්මාන්ත ශාලා ගොඩනැගිලි ආදී. කාරක ප්‍රාක්‍තනය. ඔක accounts වලත් අහුවේ. එයාට සංසරණ ප්‍රාක්‍තනය කියලාත් කියනවා. එයාට තොග කියලාත් කියනවා. ඒකට අපි තව නමක් කියනවා පරිලේඛන කියලාත් කියනවා. එහෙනම් මොනවද මේ සංසරණ ප්‍රාක්‍තනය හේවත් කාරක ප්‍රාක්‍තනය හේවත් තොග හේවත් පරිලේඛන කියලා කියන්නේ? ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය අර්ධනිමි ද්‍රව්‍ය තොග සහ නිෂ්පාදනයේ වෙමින් පවතින භාණ්ඩ හා බෙදා හැරීම සඳහා සූදානම් නිමි භාණ්ඩ තොග තමයි මේ ගණයට යන්නේ. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්නත් හරිද ඒ වගේම රටක මිනිස්සුන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක් නිර්මාණය කරන්නත් කාරක ප්‍රාක්‍තනයේ වැදගත් වෙනවා. right. මිට අමතරව රටක ආර්ථික පොදුකාර්ය ප්‍රාක්‍තනය කියන එකක් ගොඩනැගෙනවා. එයාගේ අනිත් නම කිව්වහම අපි දන්නවා. ආර්ථික පොදුකාර්ය ප්‍රාක්‍තනය කියන්නේ යටිතල පහසුකම් වල. එයාට තව නමක් කියනවා අන්තර් තලය කියලාත් කියනවා. තව නමක් කියනවා පාදක ව්‍යුහය කියලාත් කියනවා. එන හරි ලේසි. මොනවද මේ යටිතල පහසුකම්? වරාය, ගුවන් තොටුපළ, වාරි මාර්ග, ජල සම්පාදනය. අපි කියනවා ආර්ථිකයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය පහසු කරවන ප්‍රාක්‍තන භාණ්ඩ. රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනයත් බෙදා හැරීමේ ක්‍රියාවලිය පහසු කරන්න උදව් කරන ප්‍රාක්‍තන භාණ්ඩ. ඊළඟට යනවා සමාජ පොදුකාර්ය ප්‍රාක්‍තන ඊළඟ ප්‍රභේදය. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා තියෙනවනේ.
අන්නේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න උදව් කරන ප්‍රාක්තන භාණ්ඩ. පාසල් ගොඩනැගිලි, රෝහල් නේද? ඒ වගේ දේවල් අපි සලකනවා මොන භාණ්ඩද? සමාජ පොදුකාර්ය ප්‍රාක්‍ධනයේ ලෙස අපි සලකනවා. ඊළඟට ඕනනම් ගත හැකි තව ප්‍රභේදයක් මානව ප්‍රාක්‍ධන. මොනවද මානව ප්‍රාක්‍ධනය කියන්නේ? මානව ප්‍රාක්‍ධනය කියන්නේ මිනිස්සුන්ගේ ශ්‍රමයේ ඵලදාව වැඩි කරන්න උදව් වෙන අධ්‍යාපනය, පුහුණුව, පරීක්ෂණ මගින් ගත් අත්දැකීම්, සෞඛ්‍ය තත්ත්වය යන දේවල්. ගැන ශ්‍රමයේ නිපුණතාවය වැඩි කරන්න දායක වන දේවල් මානව ප්‍රාක්‍ධනයේ ලෙස අපි සලකනවා. නේද? විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ගත්තොත් මානව ප්‍රාක්‍ධනය. එන ශ්‍රමයේ නිපුණතාවය ඇති කරන සාධක මානව ප්‍රාක්‍ධනය ලෙස ගන්න. මොනවාද මම ප්‍රාක්‍ධනයේ ප්‍රභේද පහක් කිව්වා. මොනවාද පහ? ස්ථාවර ප්‍රාක්‍ධනය, කාරක ප්‍රාක්‍ධනය, ආර්ථික පොදුකාර්ය ප්‍රාක්‍ධනය, සමාජ පොදුකාර්ය ප්‍රාක්‍ධනය, යන මානව ප්‍රාක්‍ධනය. තව එකක් ගත හැකි 6. ස්වභාවික ප්‍රාක්‍ධනය. ඒ කියන්නේ රටක් සතුව තියෙන සියලුම ස්වභාවික සම්පත්. ඇලදොල, ගංගා, භූමිය, සතා සිව්පාව ආදී. තව එකක් ගමු 7. ඉගෙනගෙන තියෙනවා සමාජ ප්‍රාක්‍ධනය. සමාජයේ මිනිස්සු අතර ගොඩනැගෙන අන්තර් සම්බන්ධතා, සාර ධර්ම නේද? ඔය සමිති සමාජිකත්වය. ඒවා අපි සලකනවා සමාජ ප්‍රාක්‍ධනයේ ගණේ. right. අපි මේ කොටසේදී ඔය 12 වසරට අදාළව මම දුන්න, ඒ කියන්නේ 12 වසරේ පාඩම් 6 ආවරණය වෙන්න මම ගොඩනගපු බහුවර්ණ ප්‍රශ්න 100ත් රචනා ප්‍රශ්න 71 අපි මේ වටේදී සාකච්ඡා කරා බහුවර්ණ ප්‍රශ්න 25ක්, ඒ වගේම රචනා ප්‍රශ්න 15. තව බහුවර්ණ ප්‍රශ්න තියෙනවා ඉතිරි වෙලා අපිට 75ක්. ඒ වගේම රචනා ප්‍රශ්නත් තව අපිට ඉතිරිලා තියෙනවා සම්පූර්ණයෙන් එතකොට 55ක් 56ක් විතර ප්‍රමාණය. අපි ඉදිරියේදී නැවත වතාවක් මේ YouTube channel එක හරහාම හම්බෙනවා ඒ ඉතිරි බහුවර්ණ ප්‍රශ්න ටික සාකච්ඡා කිරීම සහ රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම හරහා. එහෙනම් අපි ඉදිරියේදී හමු වෙන බලාපොරොත්තුෙන් අදට මේක අපි නතර කරමු.